නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳිමින් සෝතාපට්ටි මාර්ගය තුල කාලය ගත කිරීමට වෙරදරන්නා වූ ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි, එලොව්තුරා මමෙනි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අනුදැන වදාරනු ලැබුවා වූ ඒ කායන මාර්ගය වන සතර සතිපට්ඨානය තුල තමන්ගේ ජීවිතය ගත කිරීම සඳහා වෙරදැරීමට තරම් කුසල් පහළ වෙලා තිබෙනා වූ මෙම ගෞතම සම්බුද්ධ ශාසනය මගේ සංසාරයේ ගෝර කතරේ දුක් කන්දරාවේ කෙලවරක් දැකීම සඳහා වෙරදරන්නා වූ පින්නතුන් වෙනුවෙන් තමා තුලින් තමා අත්දකින්නා වූ මොහොතයි මේ එළමිලා තියෙන්නේ. ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ තමා ඉන්නේ ධර්මයේ සමගද, ධර්මය කියන්නේ පින්නතුනි මේ අය මේ වර්ග කළ තිබෙනා වූ කුසල් අකුසල් කියන එක නන් නෙමෙයි කියන එක මෙන්න මේ භාවනා කරපු කෙනෙකුට දැන් වෙනකොට පැහැදිලිව අවබෝධ වෙලා තියෙනවා. ඒ සඳහා මේ පිළිතුර ඊයේ දිනේදී 120 වෙනි අවස්ථාවේදී ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීමට ඒ බණේ ඇහුණා. මොකද්ද මේ උපදි කියන්නේ මොනවාද? තමා සංසාරය පුරාවට ඒක රාශි කරගෙන තිබෙනා වූ අනන්තවත් සංඛ්‍යාවක් වන මේ සංසාරයට තමන්ව බන්ධලා තිබෙනා වූ මේ එකතු කර ගැනීම ටික. ඒකතු කර ගැනීම ටික තුල තියෙනවා මේ අයගේ මේ කැමැති අකමැති ගන්න ලයිස්තුවත් කාම ගුණ ලයිස්තුවත් ඒ වගේම මේ අය මේ කියනා වූ කුසල් අකුසල් එහෙම නැත්නම් පින්පව් කියනා වූ මේ තමා අල්ලගෙන එකතු කරගෙන ඉන්නා වූ අභිසංස්කාර. ඒවත් පින්නතුනි මොනවද? සංස්කරණය කරන ලද දේවල්. අභිසංස්කාර කියලා කියන්නේ මේ දෙපැත්තට බෙදලා තියෙන නිසා. එහෙනම් ඔන්නෝවා එකක්වත් පින්නතුනි මේ ලෝකේ බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙච්ච නිසා නැත්නම් බුදු වෙච්ච නිසා ඇති වෙච්ච දේවල් නෙමෙයිනි. බුදු වෙන්න කලිනුත් මේ බෝධිසත්වයෝ ඒ කාලේ තමන් මේ යපුණනම් එක දවසක් දෙකක් හෝ යපුනේ පින්ඩ පාතෙන්නේ. පින්ඩ පාතෙන්නම් ඒතකොට රාජමාලිගාවට ගිහිල්ලා සුද්ධෝදන රජුරවන්ට කියලා මේ කෑම ටිකක් ගෙන්නගෙන කෑවහු කෑම ටිකක් කෑව නෙමෙයිනි. කෑවනම් යම් කිසි දවස් කීපයක් වැඩි දවසක් හිටියේ බඩගින්නේ මේක ආහාර නොදී ශරීරයට ඊට පස්සේ ශරීරයට ආහාර දෙන්න තීරණය කළා මේ පින්ඩපාතෙන් යපුණා පින්න. යපුනේ එතකොට මොනවද පින්ඩපාතේ මේ සිවුරු රිදි කෑල්ල යපුනේ කොහෙන්ද? මේවා දානේ හම්බුච්ච දේවල් තමයි. එහෙනම් දානේ ඒ වෙලාවේ තිබ්බනේ පින්නදුනි. දානේ බුදු පියාණන් වහන්සේ අනුදැන වදාarpු එක නෙමෙයිනි. අබුද්ධෝත්පාද කාලෙත් තමා දානේ දුන්නා කියලා මේ වේලාම සූත්‍ර වගේ සූත්‍රවලදී බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවනේ. මොනතරම් මේ දාන පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියනවාද? එහෙනම් දානේ කියන එක පින්නතුනි සංසාරයෙන් ඈතර වෙන වෙරදැරීම ආරම්භ කරපු නිර්වාණ මාවතේ ඉන්න සෝතාපට්ටි මාර්ගයට බැසගත් එක්කෙනාට ඒකත් පින්නතුනි කුසලයක් අකුසලයක් කියලා තෝර බේර ගන්න ගිය තැන තමන් අමාරුවේ වැටෙනවනේ. ඒක මේ පිනුදුන් දන්නවා. මේ පිනුදුන මීට පෙර ඇහිලා දෙනවා. මෙන්න මේ මොහොතේ තවත් ප්‍රකට වීමක් මේ මොහොතේ තවත් ප්‍රකට වීමක් මෙන්න තියෙනවා. වචී සංස්කාරයක් සකස් කරන්න වෙරදරන
කාය සංස්කාර දැන් මෙන්න දහස් ගාණක් හදාගෙන යනවා. කාය සංස්කාර තව හදමින් මෙන්න වචී සංස්කාරයක් හදන්න තව රූප පෙන්නනවා. මේ මොහොතේ මේ ස්වාමින් වහන්සේට මෙන්න මේ ශබ්දවාහිනී යන්ත්‍රයට තව කාය සංස්කාර හදමින් කාය සංස්කාර හදමින් මෙන්න මේ වචී සංස්කාරයක් හදන්න වෙරදරනවා මොනතරම් වෙරදරනවද පිළිදු මෙන්න හදනවා මෙන්න හැදෙනවා මෙන්න මේ සමන මණ්ඩිකා සූත්‍රය මේ පිණුන් දන්නවා අලුත් බණක් නෙමෙයි. හැබැයි නැවත වරක් මෙන්න මේ අභිසංස්කාර මේ සම්බන්ධ වෙනවා. දැන් මොකක් කරාද? මොකද්ද සමන මණ්ඩිකා සූත්‍රයේ සාරාංශයක් විදියට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ? සාරාංශයක් විදියට දේශනා කරන්නේ මොකද්ද? මහණෙනි, කිසියම් තැනැත්තෙක් අකුසලය බව අවබෝධ කරගත්තනම් ඒ තැනැත්තා සෝවාන් වෙනවා. අකුසලය බව අවබෝධ කරගත්තනම් ඒ තැනැත්තා සෝවාන් වෙනවා. අන්නේ නම් පින්නතුනි අකුසලය දැනගන්නයි සෝවාන් වෙන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් දැන් මේ අය දන්නවා අකුසල් කියලා සතුන් මැරෙනවයි කියලා දැනගත්තට එහෙනම් සෝවාන් වෙන්න පුළුවන් වෙයිද? එහෙනම් මේ අය පුංචි කාලේ ඉඳලම දන්නවා සතුන් මැරෙනවා ඒක අකුසලයක් කියලා. හොරකම් කෙරෙනවා ඒක අකුසලයක් කියලා. බොරු කියවෙනවා ඒක අකුසලයක් කියලා. කාම මිච්ඡාචාරය කෙරෙනවා ඒක අකුසලයක් කියලා. කාමයේ වර්ධවා හැසිරෙනවා ඒක අකුසලයක් කියලා දන්නවනේ පින්නදුනි. එහෙනම් දස අකුසල් කියලා දස කුසල් කියලා මේ සබ්බ පාපස්සා කරනං කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝදපනං ඊතම් බුද්ධාන ශාසනං අන්න සියලු බුදුවරුන්ගේ ශාසනය මේ සචිත්ත පරියෝදපනං කියලා අහලා තියෙනවා. ඒකට නිර්වචනත් මේ හාමුදුරුවන්ගෙන් බණහරහා මේ පිණුදුන්ට ලැබිලා තියෙනවා. මොකද්ද ලැබිලා තියෙන නිර්වචනයේ ආයත සියලු අකුසල් වලින් වළකින්න කුසල් කරන්න කියලා. සතුන් මැරීමෙන් වළකින්න සතුන් ඇති කරන්න කියලාත් සමහර අයට උපදෙස් දීලා සමහරවම. සතුන් බේරගන්න, මැරෙන්න යන හරක බේරගන්න, මැරෙන්න යන කුකුළු ටික බේරගන්න, මරන්න ගෙනියන එළුව ටික බේරගන්න කියලා එහෙමත් හාමුදුරුවෝ බණ කියනවනේ පිටුදු. නාලිකා දාගෙන නාලිකා හරහා නාලිකාවල අයිතිකාර විදියටත් හාමුදුරුවෝ එහෙම බණක් කියුණානේ මේ රටේ. එහෙම බණ මේ අයට ඇහුණානේ. එහෙනම් ඒ හරහා මේ අය දැන් වලට අකුසල් දැනගෙන විතර නෙමෙයි ඒ කියන අකුසලින් වැළකීලක් තියලා ඒ කියන කුසල් කළක් තියෙනවනේ. හරක් බේරගෙන තියනවනේ. පන්සල් වල හාමුදුරුවන්ට රුපියල් 10-15000 ගෙවලා එක හරකට. ඒ වගේ හරක් මැරෙන එක නවත්තන්න උත්සාහ කරපු හරක්ටනේ මේ බණ ඇහෙන්නේ පිණුද. හරක් මැරෙන එක උත්සාහ කරා සල්ලි ගෙවලා නවත්ත ගන්න. හැබැයි තමන්ගේ මැරෙන එක නවත්ත ගන්න මේ ඇයට උත්සාහ කරාට බැරි වුණා. දොස්තර මහතුරුන්ට සල්ලි ගෙවලා ඉස්පිරිතාල වලට සල්ලි ගෙවලා මේ අය හරක් මරණ එක නතර කරන්න, හරක් මැරෙන එක නතර කරන්න මේ පන්සල් වල හාමුදුරුවන්ට රුපියල් 10000 15000 25000 එක හරකට සමාල්ලාට ඒ වගේ එක හරකට හරක් 10 දෙනෙක්, හරක් 20 දෙනෙක්, හරක් 100 දෙනෙක් සල්ලි දීලාත් ඇති. කකුල් දෙකේ හරක් 100 දෙනෙක් සල්ලි දීලා ඇති හාමුදුරුවන්ට රුපියල් 10000 ගානේ, 15000 ගානේ, 25000 ගානේ කකුල් 4 හරකෙක් බේරගත්තා. එක හරකයි බේරගත්තේ. හැබැයි 25000 ඒවා 100ක් විතර හාමුදුරුවන්ට දීලා ඇති. ලක්ෂ 25ක් විතර හාමුදුරුවන්ට අතට දීලා ඇති. හරකෙක් බේරගන්න කකුල් 4 හරකෙක් බේරගන්න. මැරෙන එක නවත්තා. හැබැයි ඒ වගේම දොස්තර මහතුරුන්ට ලක්ෂ 10-15 ගෙවලා ඇති. මේ අම්මා මැරෙන එක නවත්තා. තාත්තා මැරෙන එක නවත්තා. දුව මැරෙන එක නවත්තා. පුතා මැරෙන එක නවත්තා.
නැත්තම් පන්සලේ හාමුදුරුවෝ අපවත් වෙන එක නවත්තන්න. සමහර අය ලක්ෂ 10 15 20 25 වියදම් කළ පින්නතුනි මේ හාමුදුරුවෝ පිට රටවල් වල පවා අරගෙන යනවනි. ලෙඩක් ලැබුණා හැදුනාම අරගෙන ගිහිල්ලා එංගලන්තේ අරගෙන ගියා කියයි, ඇමරිකාවේ අරගෙන ගියා කියයි, සිංගප්පූරුවට වැඩමවගෙන ගියා කියයි. මොනවටද මේ පන්සලේ ස්වාමින් වහන්සේ, අපේ ලොකු ස්වාමින් වහන්සේ, අපේ පන්සලේ ස්වාමින් වහන්සේ, ආවල් ආරණ්‍ය සේනාසනේ ස්වාමින් වහන්සේ මේ හාමුදුරුව අපවත් වෙන එක නවත්ත ගන්න ඕන. මේ ලෙඩේට බේත් කරන්න ඕන කියලා මේ එක්කගෙන වඩම්මගෙන යනවා ඇමරිකාවටත්, ඕස්ට්‍රේලියාවටත්, සිංගප්පූරුවටත් වැඩි පිරිසක් සිංගප්පූරුවට, සමහර හාමුදුරුවෝ ඉන්දියාවට මොන්නතරම් මේ රෝවල් වලට ගිහිල්ලා මේ ඩොලර් 1000 ගණන් වලින් නෙමෙයි ඩොලර් ලක්ෂ ගණන් වලින් සල්ලි වියදම් කරලා තියෙනවනේ මේ පින්නතු. එහෙම අයටත් මේ බණ ඇහෙන වෙන්න පුළුවන් සමහර විට. එහෙනම් මොකද වුනේ? අර හරකව බීර ගන්න පන්සලේ හාමුදුරන්ට සල්ලි ගෙවලා නැත්නම් පාරේ මේ හරකව ඇදගෙන යනකොට ඒ මස් කඩේ මුදලාලි එයාට සල්ලි ගෙවලා 25000 හරකව නිදහස් කරගෙන තමන්ගේ ගෙදර වත්තේ බැඳගත්තා වගේ නැත්නම් පන්සල් වත්තේ පොල් ගහේ බැඳලා තියෙන හරකට බේර ගන්නයි කියලා රුපියල් 10000 15000 25000 ගෙවලා ඒ හරක මරණ එක නැවැත්තුවා වගේ මේ අය මේ පන්සලේ හාමුදුරුවෝ මරණ එක නැවැත්තුවා උත්සාහ කරා. දොස්තර මහත්තයාට සල්ලි ගෙවලා, ඉස්පිරිතාලට සල්ලි ගෙවලා, බෙහෙත් වලට සල්ලි ගෙවලා. ඒ වගේ කී දෙනෙක් මැරෙන එක නවත්තන්න මේ පින්නතුන් මේ වන විට උත්සාහ කරලා ඇතිද? මේ රටේ ඉන්නා වූ ලොකුම කෝටිපති මහත්තයා මේ වන විට මේ වගේ පුංචි ළමයි එහෙම නැත්නම් අතරමැද අය මේ පපුවේ රෝග තියෙන විවිධාකාර හෘදයාබාධ තියෙන එහෙම නැත්නම් මේ විවිධාකාර දෙන දරුණු රෝග තියෙනා වූ අය කියන කී දෙනෙක් බේරගන්න මොන්නතරම් ලක්ෂ වලින් මිලියන් වලින් වියදම් කළාද කියලා ඒ මහත්යාගෙන් අහලා බලන්න පින්නතුනි මතකයක් තියෙද කියලා අඩුව වශයෙන් මේ රටේ මේ මොහොතේ මේ ලංකාවේ ඉන්නවාගෙන ලොකුම කෝටිපති මහත්යාට මෙන්න මේ බණේ පුළුවන් නම් කවුරු හරි බාර දීලා අහලා බලන්න ඒ මහත්යාගෙන් කී දෙනෙක් මේ විදියට මරණයෙන් බේරගන්න Taman සල්ලි සමහර වෙලාවට රුපියල් ලක්ෂ 10 වෙන්න පුළුවන් 15 වෙන්න පුළුවන් 25 වෙන්න පුළුවන් සමහර අය වෙනුවෙන් ලක්ෂ 50 දුන්නා වෙන්න පුළුවන්. ඒ වගේ කොච්චරක් දීලා තියෙනවද කියලා අවම වශයෙන් මේ මහත්යට ගාණක් කියනවත් මම මේ වගේ වියදම් කරලා තියෙන්නේ 10කට 15කට 25කට 50කට 100කට කියලා ඉලක්කම කියනවත් මතකයක් තිබෙයිද කියලා. එයින් කී දෙනෙක් බේරගත්තද කියලා. 100ක් වෙනුවෙන් මම සල්ලි වියදම් කරලා තිනවා. ඒ 100 දෙනාගෙන් එක්කෙනෙක්ව මම බේරගත්තයි කියලා ඒ මහත්යට කියන්න පුළුවන්ද කියලා අහලා බලන්න පින්නද පුළුවන් නම් මෙන්න මේ බණ මේ මොහොතේ මේ ලෝකේ මේ කාම මිච්ඡාචාරය කරමින් හොරකම් කරමින් මේ රහමෙර පාණය කරන්න නෑ මේ මහත්ය. ඒ කාලේ මේ ස්වාමීන් වහන්සේ දන්නා පෞද්ගලික මහත්ය ඒ කාලේ නම් දැන් නෝ කොහොමද දන්නේ නෑ. හැබැයි මස් මාළු නම් කන ඕන තරම්. ඒ නිසා මේ අනිකුත් සියල්ල කරමින් සුපර් මාකට් වල ණය දෙමින් මේ සියලු දේවල් උදව් උපකාර කරමින් මත්පැන් විකිණීම කරනවා. තමන්ගේ ව්‍යාපාර හරහා මත්පැන් විකිණීමත් කරනවා. මත්පැන් නොමිලේ දෙන එකත් කරනවා පින්නු. ඒ සියලු කාර්යයන් කරනවා. ඒ සියලු කාර්යයන් කරන අතරතුර අන්නාර වගේ මේ මැරෙන්න යන අය බේරගන්න මෙන්න මෙච්චර සල්ලි වියදම් කළත් ඇති පින්නු. හැබැයි කී දෙනෙක් මරණයෙන් බේරගත්තද? ඒ අය මරණයෙන් බේරගත්තු නිසා මෙන්න මෙච්චර මේ සල්ලි එකතු කරලා බැංකුව ගිණුමේ බිලියන වලින් 100ක් කමාරක් තියනවා කියලා දැන් වෙනකොට ගණන් හදලා කියයි පින්නු. බිලියන 100ක් තියෙනවා මගේ වච්කම කියලා. හැබැයි ඒ මහත්යාගේ මරණ මංචකයේ මොකද්ද වෙන්නේ කියලා බලන්න පින්නු. ඒ මහත්යාගේ මරණ මංචකය මේ කූඹියෙක්ගේ මරණ මංචකයට වඩා නැත්නම් මේ පාරේ ඉන්න මේ යාචකයාගේ මරණ මංචකයට වඩා දශමයක වෙනසක් වෙයිද කියලා බලන්න පිණුතු. සතර සතිපට්ඨානට බැසගත්තේ නැත්නම්
යෝනිසෝ මනසිකාරයෙන් හිටියේ නැත්නම් ධම්මානුධම් ප්‍රතිපදාව තුළ ඉන්න බැරි වුණා නම් මේ දවසේ වැඩි වේලාවක් තමා තුල තමා ඉන්න බව දැනගන්න බැරි වුණා නම් පින්නතුනි ඒ මහත්යාගේ මරණය සෝතාපට්ටි මාර්ගය තුල නෙමෙයි නම් පින්නතුනි අවසාන වශයෙන් මොකද්ද වෙන්නේ? අවසාන වශයෙන් මොකද්ද වෙන්නේ? මේ සියල්ල කළා අවසාන වශයෙන් වෙන්නේ පින්නතුනි මෙන්න මේ ආකාරයට මේ පාරේ ඉන්නා වූ මේ සාමාන්‍යයෙන් නම කියනවා නම් හිඟන්නේ මැරෙන විදියට තමයි මැරිලා යන්න සිද්ධ වන්නේ පින්නතුනි. තිබෙන සියල්ලෙන් මොනවද අරගෙන යන්නේ? මොනවද අරගෙන යන්නේ? ඔය කරපු දුන්නා වූ දාන ටික මේ රෝගීන් බේර ගන්න දුන්නා වූ දේවල් ටික මේ එක එක ආයතන හදන්න දුන්නා වූ දේවල් වලින් මොනවද පින්නතුනි අරගෙන යන්නේ? අරගෙන යාවි හැබැයි උපදින්නේ බල්ලෙක් වෙලා නම් බල්ල වෙලා ඒ මහත්යාගේ ගෙදරම ඒ මහත්යාගේ දූ දරුවන්ගේ ගෙවල් වල ඒ මහත්යාගේ මේ වෙන කාගේ හරි තමම උදව් කළා තමන්ගෙන් හිටියා වූ තව කෙනෙක්ගේ ගෙදරක මේ නෝන කෙනෙක්ගේ ඔඩොක්කුවේ හැදෙන බල්ලෙක් වෙලා ඉපදිලා ඔය සම්පත් ටික විඳී පිණුන බල්ලා වෙලා මේ එයා කන්ඩිෂන් කාමරේ ඉඳී විපිණු ඒ ගෙදර මේ මදුරුවෙක් වෙලා එයා කන්ඩිෂන් කාමරේ ඉඳී විපිණු අන්න ඒ විදියටයි මෙන්න මේ උත්පත්ති හම්බ වෙන්නේ පිණුතු ඔන්න ඔය උත්පත්තියක් හොයන තමයි මේ ලෝකයා දඟලන්නේ ලෝකයා පොරකඩ එවන් වූ උත්පත්තියක් කරා යන්න තියෙන බව දැනගත්ත නිසා මේ පිණුදුට මෙන්න මේ බණ නැවත නැවත ඇහෙන්නේ මේ බණ නැවත නැවත ඇහෙන්නේ එහෙනම් පිණුදුනි මේ පිණුදුන් මේ බණ ඇහිමරා මොකද්ද කළ යුත්තේ තව තවත් බැංකු ගිණුමට සල්ලි එකතු කරන්න ගියාට නම් ඒකේ වරදක් මේ ස්වාමින් වහන්සේ දකින්නේ නැහැ පින්නදුනි. ඒ කෙරෙන කාර්යයන් කෙරෙන්න අරින්. ඒව එකක්වත් මම මගේ ආත්මය කියලා බාර ගන්න අවශ්‍ය නැහැ පින්න. අන්න එතනයි මේ අකුසලය ලෙස අවබෝධ කරගන්න කියලා මේ සමන මණ්ඩිකා සූත්‍රයේදී දේශනා කරන්නේ. අන්න පින්නදුනි ගැඹුරු බණක් හැබැයි මේ පින්නදුන තව මේවා තේරුම් බේරුම් ගන්න මේ ධර්මාවබෝධයට යන්න පුළුවන් කියන වැක නෙමෙයි හැබැයි මේ බණ ඇහෙන පින්නදුන අතර ධර්මාවබෝධයට යන අය මේවට ඉන්න බවත් ධර්මාවබෝධයට ගිහිල්ලා මේ බණ හරහාම මේ සංසාරේ තුරේලා පළවෙනි කඩයිමවත් Taman සමත් වුණා වූ කියන සෝතාපට්ටි ඵලයවත් සාක්ෂාත් වුණා කියන අය ඉන්න බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා පින්නතුනි. හැබැයි යාඥා කළා නම් නෙමෙයි පින්නතුනි. එහෙම නැත්නම් මේ සුඛයක් හොයලා නම් නෙමෙයි පින්නතුනි. මේ తాවකාලික දිව්‍ය ලෝකෙට යන්න නම් නෙමෙයි පින්නතුනි. తాවකාලික දිව්‍ය ලෝකෙ යන්න නම් මේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙනකොට බුදුහාමුදුරුවෝ ගිහිල්ලා ඒ ගැන තොරතුරු හොයා බැලුවා. තනියම තමන් කළා කරන්න ඉවරනාට පස්සේ මේ උද්දකාරාම පුතු ළඟට ගිහිල්ලා ආලාර කාලාරට ගිහිල්ලා ඒ අය එතකොට ඉපදිලා මේවා දැනගෙන මේවා දියුණු කළා මේ ධානයගත වෙලා හිටියේ පිණුතුනි. උද්දකාරාම පුතුලත් ධානයගත වෙලා හිටියේ ආලාර කාලාමත් ධානයගත වෙලා හිටියේ ඒ කෙනෙක්වත් උදව්වක් නැතුව මේ සිද්ධාර්ථ කුමාරයාත් පිණුතුනි කැලේට වැදිලා මේ සිද්ධාර්ථ කුමාරයා කැලේ තනි වෙලා ඇඟට කාමට ශරීරයට කෑමක් නොදී මේ ශරීරයට දුක් දෙමින් මේ කියනා වූ ධාන 1 2 3 4 5 6 කියන ධාන 6කටම සමවදින්න පුළුවන් මට්ටමට Tamanගේ මේ ධානගත වුණා පිණුතු. ශරීරයට කෑම නොදී මේ කෑම නැතුව තිබෙනා වූ ශරීරයේ දුක නිවා ගන්නත් ධාන සුඛය ලැබුවා පිණුතු. ධාන සුඛය හරහා තමයි මේ ශරීරය පිළිබඳ දුක් ඉවසගෙන හිටියේ පින්නතුනි. නැත්තම් මේකට දවසකට බත් ඇටයක් ගන්න නොදී, පරිප්පු ඇටයක් ගන්න නොදී, මුං ඇටයක්, කඩල ඇටයක් ගන්න නොදී මේක තියාගෙන ඉන්න කාටද පුළුවන් වෙන්නේ පින්නතුනි මේ ලෝකේ? කාටද පුළුවන් වන්නේ? තිරිසන් සතෙකුටවත් පුළුවන් වෙනවද? ඌටත් කෙඳිරි ගෑවෙනව නේද? කන්න නැතුනොත් බල්ලත් පින්නතුනි කෙඳිරි ගානවනි. පිකටින් කරන්න නොගියට ස්ට්‍රයික් කරන්න නොගියට සටන් පාට නොකියුවට මානව හිමිකම් ඉල්ලගෙන උසාවි නොගියට මට කන්න නැහැ කියලා හැබැයි බල්ලටත් කිඳිරි ගෑවෙනවනේ පින්නතුනි. පූසටත් කිඳිරි ගෑවෙනවනේ පින්නතුනි කන්න නැති වෙනකොට. යාචකයාටත් කිඳිරි ගෑවෙනවනේ පිකටින් නොකරට.
ඒ වගේ මේ සිද්ධාර්ථ බෝසත්වයන්ටත් එදා කෙඳිරි ගෑවෙන එක වළක්ව ගන්න මොකද්ද කරේ පිණුත්? ධානවල තමයි හිටියේ. ධානගත වෙලා ධාන සුඛය තුල තමයි මේක දැන හිටියේ පිණුත්. හැබැයි අන්තිමට දැනගත්තා මේ ධාන සුඛයෙන් උත්පත්තිය නම් නතර වෙන්නේ නැහැ. ටික වෙලාවක් තියෙනවා නැකිට්ටට පස්සේ මේ ලෝකෙ දෙයක් නැහැ. සුන්නද්දොයිල වෙලා ගිහිල්ලා ඉන්නකොට නම් ඉන්න පුළුවන්. ඉතින් ඕක තමයි බුදු පියාණන් වහන්සේ ඊළඟට මේ සමාන කළ පෙන්වුවේ මොකද්ද මේ මාළුක්‍ය සූත්‍ර මාළුක්‍ය පුත්ත සූත්‍රය වගේ සූත්‍රවලදී මෙන්න මේ ආකාරයට සමාන කළ පෙන්වුවේ මේ මුකුත් කරන්න දෙයක් නැත්නම් දුටේ දුටමතින් කියලා දුටේ දුටමතින් බැරි නම් නිදාගනින්න කියලායි කිව්වේ. ඒ වගේම මේ ආදිත්ත පරියාය සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද? මේ ව්‍යංජන අනුව්‍යංජන බලනවට වඩා මේ රූපය නැත්නම් රූපය කියලා ඒ වෙලාවේදී ඒ සූත්‍රයට අනුව මේ පෞජ්‍ය පු탁ජනයා නැත්නම් මේ පින්නතුන් මේ රූපය කියලා නැත්නම් කය කියලා හිතාගෙන ඉන්න ආයතන 6 අරගෙනයි පින්නතුනි ඒ ආදිත්ත පරියාය සූත්‍රයේ දේශනා කළා තියෙන්නේ. මීට පෙර මේ පින්නතුන්ට මේ බණී ඇහිලා ඇති. මොකක්ද ආදිත්ත පරියාය සූත්‍රයේදී කිව්වේ දේශනා කරේ මහණෙනි මේ ඇහෙන් රූප වලනවට වඩා ඇහෙන් නිමිති ගන්නවට වඩා ඇහෙන් ව්‍යංජන අනුව්‍යංජන ගන්නවට වඩා දුක්ඛ අඩුයි. ව්‍යංජන අනුව්‍යංජන ගැනීමේ දුක වැඩි. ඊට වඩා අඩු දුකක් තියෙනවා මම උඹලට කියලා දෙන්නම්. මොකද්ද ඒ අඩු දුක? මේ ඇහැට ගිනිගත් යකඩ උලකින් ඇන ගන්න කියලායි දේශනා කළා. ගිනිගත් යකඩ උලකින් ඇහැට ඇන ගන්න ඒකේ දුක අඩුයි. ඇහෙන් රූප බල්ලා ඒකේ නිමිති බල්ලා මේක මලක්, මේ මල රෝස මලක්, මේක නම් හරි සුවඳයි, මේක අපේ ගෙදරත් වවන්න ඕන, මේ මල් පැලයක් මමත් ගෙනියන්න ඕන කියලා මෙන්න මේ ව්‍යංජන අනුව්‍යංජන බලනවා කියලායි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. නම් මේ පින්නතුන් භාවනා කරන වෙලාවේදී නැවතවරක් මේ පර්යංග භාවනාදී මොකද්ද තවමත් වැඩිපුර මේ පින්නතුන් අතරින් සිද්ධවන්නේ මේ ආවලාවේදී මේ ප්‍රකට වුණා වූ සද්දය. සද්දය කියන එක සද්දය ඒක කාක් නම් කාක්කෙක් කෑ ගැහුවා. කාක්කෙක් කෑ ගැහුවා ඒක නම් සද්දයක්. සද්දයක් නම් සද්දේ ඇහුනේ මගේ කනටයි. සද්දේ ඇහුනේ මගේ කනටයි. එහෙනම් මේක ආයතනය. මේක සලායතනය. සලායතනයක් නම් ඒක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. ඒකේ නෑ මොනවද? ඒකේ පුජ්‍යලයක් සත්වෙක් ආත්මයක් නෑයි කියලා මෙන්න මේ අය කල්පනා කරනවායි කියලා මේ පහුගිය දිනවල දැන් දින කීපයකට පෙර මේ එල්පිටියේදා අලුතෙන් ආරම්භ වුණා වැඩසටහනක්. එතන ස්වාමින් වහන්සේ නමක් වැඩම කරලා හිටියා. මේ ධර්මය මේ වැඩසටහන සහභාගී වෙන ඒ ස්වාමින් වහන්සේ මේ විවේක කාලයේදී මේ ස්වාමින් වහන්සේගෙන් උපදෙස් ගන්න ඇවිල්ලා කතා කරනකොට මේ ස්වාමීන් වහන්සේ මොනවද ආයස්මුදුන් දැන් වෙනකොට කරන්න කියලා ඒ ස්වාමීන් වහන්සේ මහාන වෙලා තාම මාසෙක වගේ කාලේ කිව්වේ. මොනවද කරන්නේ? මෙන්න මේ විදියටයි අපිට අභිධර්මයේ උගන්වලා තියෙන්නේ. බලන්න මේ සලායතන කියන જાතිය, ආයතන කියන જાතිය මේවා සත්වයේ පුජ්‍යලෙක් ආත්මයක් නෙමෙයි කියලා කල්පනා කර කර ඉන්න කියලායි තියෙන්නේ. අන්න ඒකටයි යෝනිසෝ මනසිකාරය කියලා අපිට කියලා දීලා තියෙන්නේ. නුවණින් මෙනෙහි කරන්න. මොකද්ද නුවණින් මෙනෙහි කරන්නේ? මේ ඇස කියන්නේ සලායතනයක්. එහෙනම් ඇස කියන්නේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි. එහෙම නැත්නම් ඇස කියන්නේ පුජ්‍යලයක් සත්වෙක් ආත්මයක් නෙමෙයි. ඒක පුජ්‍යලයක් සත්වෙක් ආත්මයක් නෙමෙයි නම් එහෙනම් මම කියන්නේ පුජ්‍යලයක් සත්වෙක් ආත්මයක් නෙමෙයි කියලා කියව ඉන්න කියලා කියනවා. මරණ මංචකයේදී ওই ටික කියව ඉන්න ලැබුණොත් මොකද්ද පින්නතුන් මේ ඇයිට වෙන්නේ කියලා බලන්න. බලන්න සරලව තමන් මේක කයන්වත් අහන්න ඕනද? මේකට අභිධර්මයක් ඉගෙන ගන්න ඕනද කියලා පින්නතුන්. මරණ වෙලාවේදී
බෝංචි ගැන කල්පනා කරගෙන හිටියයි කියලා, අම්මා ගැන කල්පනා කරගෙන හිටියයි කියලා, වතුර ටිකක් ඉල්ල හිටියයි කියලා, බෙහෙත් ටිකක් ඉල්ල හිටියයි කියලා, කැක්කුමයි කියලා කෑග ගහ හිටියයි කියලා, ඔළුව කැක්කුමයි පපෝරි දෙනවා කියලා කෑග ගහ හිටියයි කියලායි මේක පුජ්‍යලෙක් සත්වෙක් ආත්මයක් නෙමෙයි කියලා වචන ටික කියව හිටියයි කියලා මොකද්ද පින්නොතිනි අවසාන වශයෙන් ලැබෙන්නා වූ ප්‍රතිඵලය කියලා කියන්න බලන්න. ඒ වචන ටික කියන්නේ ඒකට තිබෙන්නා වූ මේ රාගය එහෙම නැත්නම් මේ ආසාව හරහා නේද? එහෙනම් මේ වෙලාවේ ඔළුව කැක්කුමයි කියලා කියවෙන්නේ, බඩ කැක්කුමයි කියලා කියවෙන්නේ, බෙහෙත් ටිකක් ඉල්ලන්නෙත් පින්නොතිනි මේ තිබෙන්නා වූ රාගය හෝ ද්වේෂය හරහා නේද? මේ වචනයක් නම් පින්නොතිනි මේ පින්නොතින් දන්නවා දැන් දිගින් දිගටම වචනයක් නම් ඒක කෙලෙසයක් නෙපින්න. එහෙනම් මරණ මංචකෙදී කෙලෙසයක් වචනයක් එක්ක මැරිලා අවසාන වශයෙන් ආයි උපදින්න වෙන්නේ මොකක් එක්කද? වචනයක් තියෙන තැනකන ගිහිල්ලා පින්නොතිනි උපදින්න වෙන්නේ. තිරිසන් සතා වුණා පින්නොතිනි ඌටත් වචන කියලා භාෂාවක් නැති වුණාට කතා කරන්න උගෙත් බලු භාෂාවක් තියෙනවනේ. බැල්ලිට පේරෙන භාෂාවක් බල්ල ළඟ තියෙනවා, බල්ලට තියෙන භාෂාවක් බැල්ලි ළඟ තියෙනවනේ පින්නතුනි. ඒක පූසට තේරෙන්නේ නැහැ. හැබැයි පූසගේ භාෂාව පූසිට තේරෙනවනේ පින්නතුනි. මధుරවගේ භාෂාව මధుරිට තේරෙනවනේ පින්නතුනි. මధుරිද මොකಾದ වන් දන්නේ නැහැ ගෑනු සත්තා. එහෙනම් අන්නේ විදියට සියලු අමනුෂින්ටත් එහෙම භාෂාවක් තියෙනවනේ. පෙරේතයාගේ භාෂාවකුත් තියෙනවනේ පින්නතුනි. එහෙනම් අන්නේ විදියට මේ සෑම සත්වයකටම මේ සම්මුතිය තුල මේ මිනිස්යාට තිබෙනා වූ විශේෂ භාෂාවල නැත්නම් ව්‍යාකරණය වෙනුවට අනිකුත් සෑම සත්වෙන්ටත් තමන්ට පොදු භාෂාවක් ඒ තමන්ගේ කාර්ය කිරීගෙන යනා වූ දේ පිළිබඳව තිබෙනවනේ පිළිගන්න. එහෙම නැතුව නෙමෙයි වඳුරා කෑ ගහනකොට දන්නවනේ තව වඳුරේ මේ වඳුරයා තමයි කෑ ගහන්නේ. එකතු වෙන්නේ එහෙම නෙපින්නතුනේ ගිහිල්ලා. එහෙනම් ඔන්න ඔය විදියට මේ මරණ මංචකෙදී මේ සලායතන හදාගන්න. එහෙනම් බිනදුනි ඕකම නේද මේ සාමාන්‍ය පෘථග්ජන ජීවිතයේදී මේ ආදිත්ත පරියාය සූත්‍රය ආරා බුදු පියාණන් දෙනනේ. එහෙනම් මහණෙනි උඹලට දුක අඩුයි මේ ඇහැට පුළුවන් නම් ගිනිගත් යකඩ උල්ලකින් ඇන ගනින්න. ඒතකොට ඇහි රූප බැලිල නවතිනවා. නැවතුණා නම් මලේ ලස්සන බලන එක, මලේ ප්‍රතිගාන බලන එක, මල්ලේ පාට බලන එක, මල්ල තමන්ගේ වත්තේ ඇති කරන එක, අන්න ඒ ව්‍යංජන අනුව්‍යංජන ටික නැති වෙනවනේ පිළිතුරු. එහෙනම් භාවනාවේදී සිද්ධ වෙත්තේ ඔන්න ඔය ව්‍යංජන අනුව්‍යංජන බලන එක, නිමිති ගන්න එක, නතර වෙන එකනේ පිළිතුරු. එහෙනම් මේ දකුණ කියලා ප්‍රකට වුණාම දකුණ නම් කකුල තමයි කියලා කිව්වා, කකුල නම් සලායතනයක් කියලා කිව්වා, සලායතනයක් නම් ඒක පුජ්‍යලයක් සත්වයක් ආත්මයක් නෙමෙයි කියලා කිව්වා. ඔන්න බිනදුනි වචන කොපමණක් එක වචනයක් මත හටගත්තද කියලා බලන්න. දකුණ කියන තනි වචනේ එතනින් නතර වුණා නම් මේක වචනයක් බව දැනගෙන අන්න යමක් ප්‍රකට වුණාද ඒ බව දන්නවද, මෙනේ වුණාද ඒ බව දන්නවද? එතනින් නතර වුණා නම් පිළිඳුනි ඊට පස්සේ දකුණ කියන එක කකුලක් කියලා දැනගන්න තිබුණු ආසාවෙනුත් තෘෂ්ණාවෙනුත් තමන් නිදහස් වුණානේ. අන්න පින්නතුනි මෙන්න මේ තෘෂ්ණාව ප්‍රහාණය වන ආකාරය, දුක්ඛ සමුදය ප්‍රහාණය වන ආකාරය. දැන් මෙතෙක්කල් මේ අභිධර්ම ඉගෙන ගැනීම හරහා මේ පින්නදුන්ට මොකද්ද උගන්වලා තියෙන්නේ? මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්නද, තෘෂ්ණාව තව තවත් එකතු කරන්නද කියලා දැන් Tamanට හොඳට අවබෝධ වෙලා තියෙනවා. භාවනා කරා නම් පින්නත්. මොකද භාවනා කරා නම් ඒ අය ඊට පෙර අභිධර්මය හරහා කරපු භාවනාවයි තවත් භාවනා මධ්‍යස්ථාන වල ගිහිල්ලා වම නම් කකුල තමයි, කකුල නම් ඔසවනවා, ගෙන යනවා, තබනවා කියලා පුරුදු වෙච්ච පුරුද්ද අයින් කරගන්න මෙන්න මේ යෝනිසෝ මනසිකාරයෙන් Tamanට උදව්වක් ලැබිලා මේ වුණිට මෙන්න මේ ටික අයින් වෙලා Tamanගේ වම කියන වචනය යම්කිසි ප්‍රමාණයකට සංසිඳිලා නම්, දකුණ කියන වචනය යම්කිසි ප්‍රමාණයකට සංසිඳිලා නම් පින්නතුනි මේ අය දන්නවා මේ අය දැන් ඉන්නේ
කායානුපස්සනාවේ 4 වෙනි පියවර දක්වා ඉදිරියට ගිහිල්ලා 4 වෙනි පියවරේ නේද කියලා දැන් Tamanට හොඳටම අවබෝධ වෙලා තියෙනවනේ පින්නතුනි. එහෙනම් කායානුපස්සනාවේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා තිබෙනා වූ පළවෙනි පියවරේදී මේ අය තුල මොකක්ද සිද්ධවන්නේ පින්නතුනි? මොකද්ද මේ දිගට දකින්නයි කියලා කියන්නේ? මහණෙනි ආස්වාසය දිගනම් දිගට අත්දකින්න. මහණෙනි සද්දය දිගනම් දිගට අත්දකින්න. මහණෙනි දකුණ දිගනම් දිගට අත්දකින්න. එහෙනම් දිගට මේක අත්දැක්ක ආකාර රාශියක් මේ අයට මේ වන විට මේ ධර්ම දේශනා ආරහා ඇහිලා ඇති. ඒවා Taman තුල වර්ධනය වෙලා ඒ දිග බලන එක මේ වන විට නතර වෙලා ඇති පිණුත්. එහෙනම් ඔන්න ඔය දිගට බලනවා කියන එකේ තවත් වැදගත් මූලික අවස්ථාවේදීම මේ පිණුතුන්ගේ දිගට බැලෙන්නා එකක් තමයි පිණුතුනේ. නම් මොකද්ද මේ දිගට බැලෙනවා කියලා කියන්නේ? මෙන්න මේ ප්‍රකට වෙන අරමුණ පසුපස නැවත ගිහිල්ලා ඒ මත දිගින් දිගටම චේතනා පහළ වීමත් දිගට අත්දැකීමේ එක තවත් ආකාරයක් තමයි පිණුතුනේ. ඔන්න තවත් අලුත් බණක්. මෙන්න තවත් අලුත් බණ. මොකක්ද එහෙනම්? මෙන්න මේ සද්දේ කියලා ආවේ සද්දේ නම් ඒක කාක්කෙක් නම් කෑ ගැව්වා නම් සද්දේකුයි. සද්දේ නම් මට ආවේ කනටයි. සද්දේ නම් ඇහැට දැනුනේ නෑ. අන්න එහෙනම් සද්දේ ආවේ කනට නම් කන කියන්නේ සලායතනයක්. එහෙනම් ඔන්න කන හටගත්තා. කන හටගත්තා කියන්නේ සලායතනයක් හටගත්තා. එහෙනම් ඒක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. අන්න ඒක පුජ්‍යලේක් සත්වේක ආත්මයක් නෙමෙයි කියලා ඔන්න කියවපු පෙළියට දැන් කියනවා පින්නතුනි මොකද්ද? සද්දය දිගනම් දිග බව දැනගන්න. අන්න මේ ආකාරයට භාවනා ලෝකයේ මෙන්න මේ දිගට මේක එකතු කරපු අය කවදාවත් මේකේ කෙටියක් දැක්කේ නැහැ පින්නතුනි. අන්න දැන් බුදු පියාණන් වහන්සේලා සියලු බුදු පියාණන් වහන්සේලා නැත්නම් අනන්තවත් බුදු පියාණන් වහන්සේලාගේ දේශනාවේ මේ කායानुපස්සනාවේ තියෙන දෙවනි පියවරට මේ පින්නතුන්ට යන්නේ නම් ඒ එකම භාවනා මධ්‍යස්ථානයක් කරාවත් එහෙම නැත්නම් ඒ එකම ආරණ්‍ය සේනාසනයක් කරාවත් ඒ ලෝකේ ඊටමත් යලින් මම තමයි රහත් වෙලා ඉන්නේ, මම මුළු ලෝකෙටම බණ කියනවා, මුළු ලෝකෙටම විදර්ශනා උගන්වනවා කියපු ඒ හාමුදුරුවෝ ළඟ අර අවුරුදු 47ක් භාවනා කරපු නෝන කෙනෙක් පෞගේ දවසල ඇවිල්ලා අර YouTube එකේ තියෙන්නේ මේ පින්නදුන් එලවෙලෝ බලනවා. එක දිනපතා එකට ලොකු ඉල්ලීමක් තියෙනවා ඒ උපදේශයට පින්නදුන්. හැබැයි ඒ නෝන නම් ඊට පස්සේ ආවෙන්නේ නැහැ. අහගෙන නම් ගියා, රෙකෝඩ් කරගෙන ගියා. හරි ස්වාමීන් වහන්සේ අපි කරනවා කියලා මහත්යයි නෝන දෙන්නම. හැබැයි ඊට පස්සේ නම් ආවෙන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ යමු වෙන්න. හැබැයි මේ වැඩසටහන් වලට එහෙට ආවද නැද්ද කියලා නම් ස්වාමීන් වහන්සේට තොරතුරක් නැහැ. එක දවසක් දැක්කට ඊ රූප බුදුන් සංඥාව මෙයාව ඇත්තෙත් නැහැ. ඊට පස්සේ හැබැයි ඇවිල්ලා එහෙම ප්‍රකාශනයක් කළා එහෙම දැනුවත්කමක් නැහැ. කෙසේ නමුත් අන්න අවුරුදු 47ක් භාවනා කළත් ඒ නෝනට තවම පුළුවන් වෙලා තිබුණේ නැහැ පින්නදුනි. මෙන්න මේ සද්දයක් කියලා ආපුවාම සද්දයක් කියන වචනෙන් අතර කරන සද්ද පිළිබඳ ව්‍යංජන අනුව්‍යංජන ඔක්කොම බලලා අවසානයේ දක්වා ගිහිල්ලා ඊට පස්සේ තමයි ඔන්න දැන් ඒ සිතුවිලි ආරාම සිතුවිලි නැහැ කියලා තව සිතුවිල්ලක් මතයි මෙතනට ආවේ. එහෙනම් ඒ නෝන කිව්වේ එදා උදෙත් මම භාවනා කරා ආස්වාසය දැනුණ මට. ටික වෙලාවක් යනකොට ආස්වාසය දැනුනේ නැහැ. එහෙනම් හැමදාම භාවනා කරනකොට හැම භාවනා වාරයකදීම පටන් ගන්නකොට ආස්වාසය දැනෙනවා. විනාඩි 5-10 කරනකොට ආස්වාසය දැනෙන්නේ නැහැ. ඕක තමයි ඔන්න ඔය භාවනාව. එතකොට ඒ අය කවදාද පින්නදුනි මේ බුදු පියාණන් වහන්සේ දේශනා කර කායානුපස්සනාවේ පියවර 4 වෙනි පියවර කරා යන්නේ. පළවෙනි පියවරෙන් එහාට කවදා හරි යන්න පුළුවන් වෙනවද? කවදා හරි යන්න බෑනේ පින්නදුනි. අන්නේ නම් මරණ මංචකයේදී පළවෙනි පියවරේ ඉඳලානේ මැරෙන්න වෙන්නේ.
මොකක් එක්කද? ආස්වාසයක් එක්ක. ශබ්දයක් එක්ක. නැත්නම් කනක් එක්ක. එහෙම නැත්නම් ඇහැක් එක්ක. අන්න එතනයි බුදු පියාණන් දේශනා කරන්නේ ආදිත්ත පරියාය සූත්‍රයේදී මහණෙනි උඹලා මේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න එක රූපේ දුක වැඩි. හැබැයි ඇහැට ගිනිගත් උලකින් යනගන්න නැත්නම් කන ගිනිගත් උලකින් හූරලා දාන්න කියලා කියනවා. කන හූරන්න ගිනිගත් උලකින් ඇහෙන එක වළක්ව ගනිලා ඒකේ දුක අඩුයි. මොකද ඒ දුක ඒ මොහොතට විතරයි. ඒක දුකක් බව වේදනාවක් දැනෙනකොටත් දුක තියෙන විදියක් නැහැ කියලා මේ භාවනා කරපු මේ පිනුදුන්ට දැන් වෙනකොට අවබෝධ වෙලා තියෙනවට පිනුදුනි. එහෙනම් මේක ගිනිගත්තු ගිනිගොඩට පැන්නත් ඒ පැන්නා වූ චිත්තක්ෂණයේ තිබෙනා වූ ගිනිගත්තු බව දැනගන්නකොට ඊළඟ චිත්තක්ෂණේ ගිනි ගැනීමක් නම් දැනගන්න විදියක්. ඊළඟ චිත්තක්ෂණයේ ගිනි ගැනීමක් දැනගන්න විදියක් නැහැ. ආයි ඊළඟ චිත්තනේ තවත් ගිනි ගැනීමක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක දැනගන්නකොටත් ආයි ඒ ගිනි ගැනීමක් තියෙන විදියක් නැහැ කියන මට්ටමට මේ චිත්තක්ෂණයක් පමණයි වුණනම් මෙන්න මේ ඇහැට උලකින් යනගත්තා වූ දුක තියෙන පිණි. මොකද ඒක ඒ භවයට දිගට යන්නේත් නැහැ. හැබැයි මේ භවයේදී ඇහැ නැති වුණා කියලා ඊළඟ භවයේදී උත්පත්ති වෙනකොට ඒ ඇහැ නැතුව ඊළඟ භවයට යන ඒක හේතුවක් වෙන්නේත් නැහැ. ඒකත් මේ පිනුදුන් දන්න. එහෙනම් මේ කන වහගෙන කණ්ඩ කොන්ක්‍රීට් දාන හිටියොතින් හැබැයි මරුණට පස්සේ ඊළඟ භවයේදී මොන උත්පත්තියක් ලැබුණත් ඒ සතාට කනක් ලැබෙයි පිනුත්. ඇහි පිනුදුනි මේ භවයේදී මේක නැති වෙච්ච නිසා ඊ භවයේ දාල වෙන්නේ නැහැ. ඒකයි බුදු පියාණන් දේශනානේ මානෙනි උඹලට දුක්ඛ අඩුයි මේකේ. මෙන්න මේ ඇහැට යකඩ උලකින් යන ගන්න, කන යකඩ උලකින් හූර ගන්න, නහය යකඩ ගිනිගත් පිහියකින් කපලා දාන්න, දිව ගිනිගත් දැලි පිහියකින් කපලා දාන්න, මේ ඇඟ ගිනිගත් වෑයකින් හාන්න කියලා කියන්නේ. වෑයකින් මෙයා දන්නවර ලී ගාලා දානවා කියලා කියන්නේ බිනුදු වෑය කියලා එකක් තියෙනවා. පොරෝ වගේ ගන්නෙ අනිත් පැත්ත තියෙන එක. පොරොත් තියෙන පැත්ත නෙවෙයි කැපෙන්නේ. කකුල් දෙකෙන් දාලා ලීයාසෙන් ගහනකොට සමහර අය ගිලා පිටේ ඇදිලා ඔක සමහර අය මැරෙන වෙලාවලුත් තියෙනවා. උන්නකොට කියන වෑය කියලා පිළිගන්න. අන්නේ ආයුධ පහක් කියලා බුදුහාම කියනවා. ඔන්න ඔය පහ පාවිච්චි කරපළා ගිනිගත් යකඩ කියලායි කියන්නේ. ඒ වයින් උඹලගේ මේ සලායතන පහ පංච ඉන්ද්‍රේන්දිය නැති කරගනිලා. හැබැයි ඒකේ දුක අඩුයි. උඹලා ඒවා පස්සේ නැවත ගිහිල්ලා ඒ මත චේතනා කරනවට වඩා කියන එකයි බුද්ධ දේශනාවේ තියෙන පින. එහෙනම් මේ දකුණ කියලා වචනේ ආපුවාම දකුණු කකුල කියලා දකුණු කකුල නම් කකුල ඔසවනවා හරියට මේ දකුණු කකුල තමයි මේක නම් වම් කකුල නෙමෙයි මේ ඔසවනවා තමයි මේක තබනවා නෙමෙයි මේක ගෙනෙනවා නෙමෙයි කියලා මෙන්න මෙහෙම චේතනා කිරීම තමයි පින්නදුනේ මේ චේතනාම් වික්කවේ කම්මං වදාමි. මානිනි චේතනාවමයි කර්මයන්නේ ඔන්න සමන මණ්ඩිකා සූත්‍රයේ තිබෙනා වූ අකුසලය බව තේරුම් ගැනීම. අකුසලය බව තේරුම් ගැනීම පිණුත්. අදනම් ධර්ම දේශනාව මේ කාලයේ කිරුණා වූ ධර්ම දේශනාවල තිබෙනා වූ ගැඹුරුම ධර්ම දේශනාව බවට පත් වෙලා තියෙනවා පිණුදුනි. හැබැයි මේ ස්වාමින් වහන්සේගේ පාලනයක් නැහැ. මේ පිණුදුන්ගේ කුසල් වෙන්නත් පුළුවන් කුසල් වෙන්නත් පුළුවන්. අද නම් ධර්ම දේශනාව අති ගැඹුරකට ආවේ පිණුදුනි. ස්වාමින් වහන්සේට මොනම පාලනයක් හෝ තිබ්බනම් මොකක් හෝ පාලනයක් කරන උත්සාහයක් දරනවා. මොනම ආකාරයෝ පාලනයක් හෝ ඒ සදා මොනම ආකාරයෝ කාය සංස්කාරාරා වාචී සංස්කාරයක් සකස් උනේම නැහැ පිණුදුනි. සකස් උනේම නැහැ. මොනමෝ චේතනාවක්වත් තරා මේ අය වෙනුවෙන් මේක තව ටිකක් සරල කරන්න ඕන කියලා එහෙම පාලනයක් මේ ආම්දුරන ගන්න පුළුවන් උනේ නැති නිසා ධර්ම දේශනාව අති ගැඹුරකට ගියා කියන එක මේ මොහොතේ ප්‍රකට වුණා වූ වචී සංස්කාරයයි ඒකත්. මේ මොහොතේ ප්‍රකට වුණා වූ වචී සංස්කාරයයි ඒකත්. හැබැයි ඒකත් මේ පිණුන් දැන් දන්නවා වචනයක් පමණයි පිණු. එහෙනම් අද දිනේදී මේ ඇයට gedara වැඩ වැඩි වුණා පිණුදුනි. ඒ අනුව මෙන්න මේ යෝනිසෝමනසිකාරේ පළවෙනි අධියරේ වැඩ ගොඩක් අද කරන්න තියෙනවා පිණුදු. පළවෙනි අධියරේ වැඩ ගොඩක් කරන්න තියෙනවා. මොකද්ද මේ? බන්න මෙනෙහි කිරීම.
ධර්මය මෙනෙහි කිරීම නැවත නැවත මේ බණේ ඇහිලා ඉවර වෙලා දැන් මේ අය තමන්ගේ ඕනෑම දිනදා කාර්යයකට යන්න ඒ කාර්ය කෙරෙන අතරතුර හැබැයි බණ තුල කියුණා වූ වැදගත් කරුණු අලුතෙන් ආවා වූ රාශියක් තියෙනවා ඒවා නැවත නැවත මෙනෙහි කරන්න පටන් ගන්න පිටුදුනේ ප්‍රශ්නාර්ථාකාරයි අන්න වැදගත් එකක් කියනවා පිටුදුනේ මේකේ තේරුම් ගන්න බැරි මෙන්න මේ අකුසලය කියනකොට අකුසලය ලෙස අවබෝධ කරගන්න සම්මන මණ්ඩිකා සූත්‍රයේ කියවෙනා වූ සමන මණ්ඩිකා සූත්‍රය බලන්න ගියාට කමක් නැහැ මේ අය බැලුවයි කියලා ඒකේ නම් තොරතුරක් හම් වෙන්නේ නැහැ පින්නදුනි බුදු පියාණන් වහන්සේ සූත්‍රය තුල මොකද්ද අකුසලයේ කියලා වචනයකින්වත් විස්තර කළා නැහැ අකුසලයේ බව අවබෝධ කරගත්තු තැනැත්තා සෝවාන් වෙනවා කියලායි දේශනා කළා. එහෙනම් අකුසලයේ බව අවබෝධ කරගන්නේ කොහොමද කියලා තමන්ගේ ප්‍රශ්න පත්‍රයේ දැන් හදාගන්න. අකුසලය කියලා කියන්නේ මොකක්ද? මොකද්ද අකුසලය කියලා කියන්නේ? කොහොමද අකුසලය අවබෝධ කරගන්නේ? කොහොමද අකුසලය අවබෝධ කරගන්නේ? ඇයි අකුසලය අවබෝධ කරගත යුත්තේ? ඇයි අකුසලය අවබෝධ කරගත යුත්තේ? හොයන්න යන්නේ නැහැ පින්නුදුනේ අකුසලය කියන්නේ මේකයි මේ ස්වාමීන් වහන්සේ ආහවල් සූත්‍රයේ මෙහෙම තියෙනවා කියලා තියෙනවා ආහවල් එකේ මෙහෙම කියලා තියෙනවා ඊයේ තවත් විදිහකට විස්තර කරා කියලා මේවා එකක්වත් හොයන්න අවශ්‍ය නැහැ පින්නුදුනේ මේ සියල්ල දැන් මේ පින්නුදුන්ගේ මේ අහුවා වූ බණහරා ඇතුළත තියෙනවා ඇතුළ කියන්නේ පින්නුදුනේ හැබැයි මේ ඇටමස් නහර ඇතුළේ තියෙනවා නම් නෙමෙයි හොඳට මේ අය දන්නවා ඇටමස් නහර ඇතුළ නම් මේ බණ තියෙන විදියක් නැති බව හෘදේ වස්තුවේ නම් මොලේ නම් එහෙම නැත්නම් මේ පෙනහැල්ලේ එහෙම නැත්නම් වකුගඩුවේ එහෙම නැත්නම් බඩවැල් වල මේ බණ තියෙන විදියක් නැති බව මේ අයට තේරෙනවා දල වශයෙන්. සා කොහෙද තියෙන්නේ කියලා හොයන්න නැතුව තමා තුලින් හොයන්න වෙන බාහිරේ පොත්පත් හොයන්න යන්න එපා පොත් කඩවන්න එපා පොත් ගුල්ලෙක් වෙන්න එපා තවත් නාලිකාවක් ඉස්සරහට යන්න එපා නාලිකාව ඉස්සරහට බණ ඇහුවට කවන්න නැහැ පිනුදුනි ඒකත් හැබැයි ඉතින් මේ බණට සම්බන්ධ කරන්න බැරුව අන්නේමනම් මෙන්න මේ ආකාරයට මේ පිටුන් තේරුම් ගන්න මේ රූපේ ව්‍යංජන අනුව්‍යංජන බැලීම වැළැක්වීම සඳහා තමයි මේ සියලු උපක්‍රම කළ යුත්තේ. සියලු උපක්‍රම කළ යුත්තේ රූපේ ව්‍යංජන අනුව්‍යංජන නැත්නම් රූපයේ නිමිති ගැනීම රූපය කියලා කියන්නේ පින්නදුනි මේ අය දන්නවා දැන්ගෙනට කයේ කයක් කියලා කියන්නේ මොකද්ද මේ මොහොතේ ප්‍රකටවන්නා වූ මානසිකාරය මේ මොහොතේ ප්‍රකටවන්නා වූ අරමුණ මේ මොහොතේ මම ඉන්නේ පර්යංකේ නම් මේ පර්යංකේ දැන් මෙන්න මේ අම්මාසනීපයි කියලා සිතුවිල්ලක් තියෙනවා අම්මාසනීපයි කියලා සිතුවිල්ලක් තියෙනවා ඒක සිතුවිල්ලක් කියලා ප්‍රකට වුණා නම් ප්‍රකට වෙච්ච බව දැනගත්තා නම් සිතුවිල්ලක් කියලා අන්න එතනින් ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බැලිල්ල නතර වෙලා තියෙනවා ඒක දිගට යන එක නතර වෙලා දැන් අන්න ඒක කෙටි වෙලා තියෙනවා දැන් තේරෙනවා සිතුවිල්ල නම් සීතු කියලා දැන් මෙයා කැලුරන අන්න මේකේ තුන්වෙනි කොටස මේ සිතුවිල්ල මුළුමනින්ම දකින්න කයේ කයක් මුළුමනින්ම මුල මැද අග දකින්න අන්න දැන් වෙනකොට ඒකත් නැතුව ගිහිල්ලා සිතුවිල්ලකුත් නැතුව මේ විවේකීව ඉන්න පුළුවන් වෙලාවක් සිතුවිල්ලත් සංසිඳුන වෙලාවක් එනවා ඔන්න කායानुපසනාවේ පියවර 4ට මේ පිඬුතුන් දැන් වෙනකොට එක අරමුණක් දෙකක් හරහා වූ අවම වශයෙන් ගිහිල්ලා ඇති පිඬුතුන් එහෙම නොගියාත් ඉන්න පුළුවන් අරමුණු 3-4ක්ම දැන් වෙනකොට පරයන්කේ සංසිඳිලා තින අයත් ඉන්න පුළුවන් අන්නේ ඇයට දැන් ධර්ම අවබෝධය සඳහා කාලේ උදා වෙමින් යන නිසායි මෙන්න මේ ගැඹුරු බණක් කියුනේ හැබැයි මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙන්නේ නම් පිනදුනි මේ අයට තවත් මේක ඉස්සරහට ගෙනියන්න බෑයි කියන මේ මොහොතේ මේ ස්වාමින් වහන්සේට දැන් දීලා තිබෙනා වූ ප්‍රකට වීම තමයි මොකද්ද මේක දැන් අද දිනේට නතර කළ යුතුයි කියලා. අද දිනේට නතර කළ යුතුයි ලෝකේ පුරාවට ඉන්නා වූ මේ පින්නතුන් අතිවිශාල සංඛ්‍යාවක් මේ මොහොතේදීමත් අනාගතයේදී YouTube ජාලය හරහා Hangout ජාලය හරහා Facebook හරහා මේකට එකතු වෙලා එකතු වේවි. ඒ අය මේ හරහා තමන්ගේ ප්‍රඥාව වර්ධනය කරගෙන ඇති
පැයකට අධික කාලයක් තිස්සේ ඒ ප්‍රඥාව වර්ධනය කර ගැනීමට තමන් ලෝකයට බණක් කියවලා ධර්ම දානයක් දීලා තිනවා. ඒ අරින් මෙයට තමන්ගේ නිවන වෙනුවෙන් ලැබුණා වූ කුසලය තමන්ට ලැබෙනවා. ඒක පින්නතුනේ අර කලින් දුන්නා වූ දාන කුසලයක් නෙමෙයි. තමන්ගේ නිවන වෙනුවෙන් තමන් සෝතාපට්ටි මාර්ගය තුල සිටීම නිසා ලැබුණා වූ මේ අකුසලයක්. ඒ කුසලයේ පින්නතුනි එතකොට අකුසලයක් වෙන විදියක් නැහැ. මොකද තමන් නිවන් දැකලයි මේ නිවන වෙනත් ඇයට පැහැදිලිව තමන් පෙන්눔 කළා තියෙන්නේ. ඒ හරහාන්සා තමන්ට අන්නේ කුසලයක් තියෙනවා. අන්නේ හරහා මේ පින්නතුණු මේ කාර්යයන් කර යන උදව් උපකාර කරන්නා වූ අති විශාල සංඛ්‍යාවක් ඉන්නවා පින්නතුනි. ඒ සියලු පින්නතුන්ගේ මේ පින්නතුන්ගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.